the word of God to the spirit, heart and brain. රැල්ලට එරහිව ගඟ ඉහළට සාම්ප්‍රදායික කඩයිම් බිඳිවීම. ස්වාමියෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබව නැවත වාරයක් ස්ක්‍රිප්චරල් නාලිකාවට ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. මුලින්ම මතක් කරන්න කැමති නැවත වාරයක් ඔබ පසුගිය වීඩියෝට දැක්වූ ප්‍රතිචාරය, සහයෝගය, සබ්ස්ක්‍රයිබ් වලින්, ඒ වගේම ලයික්ස් වලින්, කමෙන්ට්ස් වලින් ඔබගේ අදහස් ප්‍රකාශ කරලා තිබීම ගැන බොහෝ ස්තුතිවන්ත වෙනවා. විවිධ අදහස් ඉදිරිපත් වෙනවා. අපි හැම කෙනාටම වෙනස් මතයන් තිබෙන්නේ. ඉතින් අපි ඒ අනිත් අයගේ මතයන් ගරු කරන්නත් අපි පුරුදු වෙන්න ඕන. ඉතින් අපි ලෝකයේ දියුණුනාට, තාක්ෂණය විද්‍යාව දිනුනට අපි දියුණු උපාංග පාවිච්චි කරුවට අපේ සිතවිලි දියුණු වෙලා නැත්නම් ඒක ඒ පාවිච්චි කරන උපාංගවල නියම වටිනාකම අපිට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. අර දොර මඩලාව මට මතක හිටියට වැඩසටහනක ලංකාවේ මාර්ග අනතුරු වැඩි ඇයි කියලා හිතන් කියන මාතෘකාව යටතේ සාකච්ඡාවක් ගියා. එතකොට ඒකේ සම්බන්ධව මාර්ග සම්බන්ධව, මාර්ග අනතුරු සම්බන්ධව සහ එතකොට ඒ මිනිස්සුන්ගේ ওই වාහන පැදවීම සම්බන්ධව මානසික ගැටලු ඒ සම්බන්ධව කතා කරන විවිධ 4 දෙනෙක් විතර ඇවිල්ලා හිටියේ. ඉතින් ඒක මහාචාර්යවරයෙකුගේ අදහස වුණේ ඉදිරිපත් කෙරුවේ ඉතාමත්ම කාලෝචිත අදහසක්. ඒ වගේම මම විශ්වාස කරනවා සැබෑ යථාර්ථයක තිබෙනවා ලංකාවේ කියන. එයා අදහස ඉදිරිපත් කෙරුවේ ඇයි ලංකාවේ සාමාන්‍යයෙන් අනෙක් රටවලට සාපේක්ෂව මාර්ග අනතුරු වැඩි කියන එක. හදිසි අනතුරු වැඩි කියන එක එයා කතා කරුවේ. එයා ඉදිරිපත් කරපු කාර්යය තමයි ලංකාවේ මාර්ග ඉතා දියුණු මාර්ග පද්ධතියක් තිබෙනවා. ඒ වගේම දැන් ලංකාවට ඉතාමත්ම දියුණු අධි තාක්ෂණික වාහන ඇවිල්ලා තිබෙනවා. ඒවා ගෙනල්ලා තිබෙනවා. ඉතින් ඒවා ඔක්කොම දියුණු මට්ටමේ පවතින්නේ. පාරවල් දියුණුයි, මේ හයිවේ අධිවේගී මාර්ග ඒවල ඉතාමත් වේගෙන් යන්න පුළුවන්. වාහනත් දියුණුයි, ඉතාමත් වේගෙන් යන්න පුළුවන්. ඉතාමත්ම නවීන පහසුකම් රැසක් ඒවල තිබෙනවා. නමුත් ඒවා පදවන රියදුරන් තාමත් ඉන්නේ ප්‍රාථමික බුද්ධි අවධියක. ඉතින් ඒක තමයි ඉදිරිපත් කෙරුවේ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම මතක් කරනවා කමෙන්ට්ස් දානකොට, ඉතින් ඔබ හැම කෙනාගේම අදහස් ගරු කරන්න අපි පුරුදු වෙන්න ඕන. ඉතින් ඒ අදහස් මගේ අදහසට හැම කෙනාගේම අදහස වෙනස් කරගන්න ඕන කියලා. දැන් අපි වීඩියෝ කරන්නේ ඔබ දැනුවත් කරන පිණිස. ඉතින් අපි බලකිරීමක් කරන්නේ කිසිම කෙනෙකුට මේක ඔබ පිළිගන්න ඕන කියන එක. ඉතින් ඔබ පිළිගන්නේ නැත්නම් ඒකට සුදුසු ප්‍රතිචාරය දක්වන්න මේ ඔබ උගත් බුද්ධිමත් පුද්ගලයෙක් වශයෙන් නේද? අපි සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය මතවාදීව යමක් ගැන තර්ක කරන්නේ එහෙමයි. ඉතින් මේක අපේ මේ ශාස්ත්‍රීය වශයෙන් අපි ඉගෙන ගන්නා වූ දෙයක්. නමුත් ඊට වඩා විශේෂයෙන්ම දැන් මම කියන්න කැමති ඇයි අපි අර මහාචාර්යවරයා කිව්වා වාගේ මනසින් දියුණු නැති තත්වයකට පත් වෙලා තිබෙන්නේ කියන එක, නොදියුණු මිනිස් සමාජයකට පත් වෙලා තිබෙන්නේ. මට හිතෙන මගේ අදහස තමයි අපි අධ්‍යාත්මික වර්ධනයක් ගැන හිතන්නේ නැහැ. අපිට කොච්චර ලංකාවේ ප්‍රධාන ආගම් 4ම තිබුණත් අපි බොහෝ දෙනෙකුගේ අධ්‍යාත්මිකත්වයේ වර්ධනය වෙලා නැහැ. ඉතින් ඒකම තමයි මේකට බොහෝ විට හේතු වෙන්නේ. අපේ එළියෙන් ඔක්කොම වර්ධනය, අපිට මුදල් තියෙන්න පුළුවන්, අපිට දැනුම තියෙන්න පුළුවන්, බොහෝ ඉගෙනගෙන තියෙන්න පුළුවන්, අපිට ලොකු ව්‍යාපාර තියෙන්න පුළුවන්, අපිට මේ ලොකු බලයක් තනතුරු හිමි වෙලා තියෙන්න පුළුවන්. නමුත් අපේ අධ්‍යාත්මිකත්වයේ වර්ධනය වෙලා නැත්නම් ඒ එකකවත් නියම ප්‍රතිඵලය එළියට එන්නේත් නැහැ. අනිත් අයට ලබා ගන්නත් බෑ. අපිටත් ඒකේ ප්‍රතිඵලය නැහැ. අපිත් ඊටාත්ම මේ අඳබාලයන් ලෙස තමයි කොච්චර අපිට දේවල් තිබුණත් අපි ක්‍රියා කරන්නේ. ඉතින් ඒ හින්දා මම ඔබෙන් ඉල්ලා සිටිනවා ඊටාත්ම කාරුණිකව කමෙන්ට්ස් දානකොට ඔබේ මතයට අපි ගරු කරනවා හැම වෙලෙම. මොකද දෙවියන් වහන්සේත් මිනිස්යාව මවලා ශුද්ධ බයිබලයේ තිබෙනා වූ හැටියට මිනිස්යාගේ සුව කැමැත්තට ඉඩ දීලා තමයි දෙවියන් වහන්සේ මිනිස්යාව ආදම් සහ ඒවව ඒදන් වෙනේ පදිංචි කෙරුවේ. ඉතින් ඒ නිසා තමයි එයාලා අර සාතන් සර්පයෙකුගේ වේශයෙන් ඇවිල්ලා එයාලව පරීක්ෂා කරද්දී එයාලට පුළුවන් වුණේ දෙවියන් වහන්සේ කියපු දෙයට විරුද්ධ වෙන්න. දෙවියන් වහන්සේ එයාලට
යහපත නපුර දැනගැනීමේ ගහෙන් කන්න එපා කිව්වා. ඉතින් නමුත් එයාලා කෑවා. ඉතින් දෙවියන් වහන්සේ එයාලගේ සුව නිදහස මේ අහිමි කරලා එයාලව එතන තිබ්බේ නැහැ. ඒ සුව නිදහසට ගරු කෙරුවා. ගරු කරලා තමයි එතන ඒ නිසා තමයි එයාලට දෙවියන් වහන්සේට විරුද්ධ වෙන්න පුළුවන්. නැත්තම් සාතන් ඔහොම නෙමෙයි මේ සර්පයා ඔළුවෙන් හිටගෙන ඇවිදලා කිව්වත් එයාලට බෑ මේ දෙවියන් වහන්සේගේ මේ නියමයේ කඩන්න. නමුත් සුව නිදහස කියන එක දෙවියන් වහන්සේ මිනිස්සුන්ට දීලා බෑ. ඉතින් අපි හැම කෙනාටම අපේ මතය ප්‍රකාශ කරන්න භාෂණයේ නිදහසක් තිබෙනවා. අනිත් අයගේ මතත් ගරු කරන්න ඒ වගේම නිදහසක් තිබෙනවා. අපේ අයිතිවාසිකම් භුක්ති විඳින්න අපිට නිදහසක් තිබෙනවා. ඒ වගේම අනිත් අයගේ අයිතිවාසිකම් වලට බාධා නොකරනත් ඒ අපේ අයිතිවාසිකම් භුක්ති විඳීම තුළ අපට වගකීමක් තිබෙනවා. ඉතින් අපි බුද්ධිමත් මනුෂ්‍යයන් වෙමු. අධ්‍යාත්මිකව අපි දියුණු වෙමු, වර්ධනය වෙමු. ඒ තුළින් අපි බාහිර බුද්ධිමත් භාවය සහ අපේ තිබෙනා වූ නුවණ දැනගැන්ම අපි වැඩි කරගමු කියලා ඔබට මතක් කරමින් හොඳයි අපි අද දවසේ වීඩියෝට යන්න යනවා. ඒ වීඩියෝ තුල අපි කතා කරන්න යන්නේ අද අපි මුලින් කතා කරුවා සංකේතාත්මක සුභාරංචි විවරණය කියලා. පසුගිය වීඩියෝට ඉස්සරලා වීඩියෝව ඔබට මතක ඇති. ඒක මතේ සුභාරංචි ගැන කතා කරුවා. එතකොට මේ සංකේතාත්මක සුභාරංචි විවරණයේදී ඒ සුභාරංචි වලට සංකේත ලැබුණේ කොතනින්ද කොහොමද කියන එක අපි මේ වීඩියෝවේ මූලිකව කතා කරුවා. ඉතින් ඒ වගේම අර ඉන්දික තොටවත්ත මහත්තයා ඉදිරිපත් කරලා තිබුණානේ බොහෝ ප්‍රශ්න වගේක් නේද මේ මතේ සුභාරංචිය ඒ වගේම යොහන් සුභාරංචිය ගැන ඔහුගේ මතවාදී අදහස් ඉදිරිපත් කරලා තිබුණා නේද. තවත් ඒ වගේ ඔහු විතරක් නෙමෙයි. ඉතින් ලෝකයේ විවිධ තැන්වල එනි මතවාදී අදහස් තියෙනවා. මුල් සතවර්ෂයේ සිටත් එවැනි අදහස් තිබුණා. නමුත් මුල් සතවර්ෂයේ සිටම සභාවල් තුල මේ සුභාරංචි පොත් 4 ලියවුණු කාලේ පටන්ම ඒ සුභාරංචි පොත් 4 ක්‍රිස්තියානි සභාවල් තුල නමස්කාරය සඳහා පාවිච්චි කරලා තිබෙනවා. ඒක මේ දේවානුභාවයලත් ලියවිල්ලක් කියලා මේවා ස්ථිර පසුකාලීනව සම්මත කරගන්න බයිබල් කැනනයට ඇතුල් කරන්න විශේෂ හේතුවක් වුණා. මොකද අනිත් පොත් තිබුණාට දැන් එයා ඔය කතා කරනවා මේ තෝමස්ගේ සුභාරංචියක් ගැන. එයා ඒක සිංහලට පරිවර්තනය කරලා අනිත් අයට බෙදා දෙන්න යනවලු. ඒකේ තියෙන සම්පූර්ණ බුදුදහම කියලා. අනේ ඉතින් පිස්සු. මොකද එයාලගේ තිබෙනා ඒ ආගමික ග්‍රන්ථ වලින් එයාට ඒව ඔප්පු කරගන්න බෑ. ඔප්පු කරගන්න බැරි හින්දා එයා තව වෙන ආගමික අයව ඇදලා අරගෙන ඒක ඔප්පු කරගන්න යනවා නේද. දැන් බලන්න දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව එක් එක්කෙනා වෙන ආගමකට අපේ ආගමට මෙයා සම්බන්ධයි. අපේ ආගමට මෙයා අපේ ධර්මයට අපේ අනාගත වක්තෘවරුන් තමයි මෙයා ගැන කියලා තියෙනවා. ඉතින් මේ වාගේ නොයෙක් දේවල් ඊටාත්ම ඒවා ඇවිල්ලා ඊටාත්ම ප්‍රාථමික මතවාද සහ සිතුවිලි. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන කාරණා ඔප්පු කරන්න මේ කුරාණේ සඳහන් කරලා තිබෙනවා. දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්තු වර්ෂ 1 වෙනි සතවර්ෂයේ, කුරාණේ ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සතවර්ෂයේ. එතකොට 1 වෙනි සතවර්ෂයේ ලිවිච්ච ඒවා බොරු, 6 වෙනි ඊට මේ සතවර්ෂ 6කට පස්සේ ලිවිච්ච හරි. ඉතින් මේක බලන්න මේකම ඉතින් තර්කය ඇත්තටම මේවා ඉදිරිපත් කරනගේ ඥානීය මොනතරම් මේ දුර්වලද කියන එක. ඒ හින්දා එයාලා ඊටාත්ම අවස්ථාවාදී කුහක පසුබිමක ඉඳගෙන ඉදිරිපත් කරන. අපි මේක බලන්න යනවා. අපි මේක ඉක්මනින් අවසන් කරමු. මේ සුභාරංචි 4ම ගැන ගොඩක් දිගට කතා කරන්න යන්නේ. මම කෙටියෙන් කතා කරලා ඉදිරිපත් කරන්න යන්නේ පුළුවන් තරම්. එතකොට මතේව් සුභාරංචිය ගැන අපි පොඩ්ඩක් බලමු. මේ වීඩියෝ එකේ සංකේතාත්මක සුභාරංචි විවරණයේ එක වීඩියෝ එකේදී අපි ඒක කතා කරුවා. මේක මම මාතෘකා කරන්න යන්නේ සංකේතාත්මක සුභාරංචි විවරණයේ 2 කියනව මාතෘකාව යටතේ. ඉතින් මේකෙදි මතේ සුභාරංචිය තවදුරටත් බැලුවොත් අපි බැලුවා මුලම මතේතුමාගේ සුභාරංචිය ඉදිරිපත් කරලා තිබෙන්නේ යුදෙව්වරුන් වෙත කියන එක. එතකොට යුදෙව්වරුන්ට ඒක ඉදිරිපත් කරද්දී යුදෙව්වරු දෙවියන් වහන්සේව විශ්වාස කරුවා මුළුමනින්ම. එතකොට දෙවියන් වහන්සේව දැනගෙන ඉන්නා වූ සෙනගකට තමයි ශුද්ධ වූ බයිබලයේ පරණ කිවිසුම ඉදිරිපත් කරලා තිබෙන්නේ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවුසේක කියපුවම එතනදී දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියන එකක් ගැන එතන විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් හැඳින්වීමක් කරලා නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ ක්‍රියාන්විතය පිළිබඳව හැඳින්වීමක් කරලා තිබෙනවා. එහෙමනම් අපි එතනම දකිනවා මේ දෙවියන් වහන්සේ කියන්නේ කවුද, කොහොම කෙනෙක්ද, කොහෙන්ද ආවේ, උපත කවද, ඒව ගැන කිසිම හැඳින්වීමක් නොකොට පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවුසේක කියලා පරණ කිවිසුමේ උත්පත්ති පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයෙන් සුද්ධ ලියවිල්ල පටන් ගන්නේ. ඒක ඉදිරිපත් කරලා තිබෙන්නේ දෙවියන්
දෙවියන් වහන්සේව දන්නා වූ හඳුනන්නා වූ ජනතාවක් වෙතටයි කියන එක අපි පැහැදිලිවම තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් ඒ වගේම තමයි මේ මතෙව්තුමාත් මතෙව් සුභාරංචි ඉදිරිපත් කරද්දී එයා ඉදිරිපත් කෙරුවේ දෙවියන් වහන්සේව දන්න ජන කොට්ටාසයක් වෙතටයි. එතකොට දෙවියන් වහන්සේව දන්න ජන කොට්ටාසය කියන්නේ යුදෙව්වරු. එතකොට යුදෙව්වරු දෙවියන් වහන්සේව විශ්වාස කෙරුවට එකම දෙවියන් වහන්සේ මායර අන්දේවරු තට ඇතුව නොසිටියෝ කියපු නිසා දෙවියන් වහන්සේගේ පුත්‍රයන්න් ගැන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න ඕන් කැමති වුණේ නැහැ. ඉතින් ඒ නිසා මතෙව්තුමා ඔවුන්ට ඒක විශ්වාස කරන්න පුළුවන් වන්නා වූ මාධ්‍යයන් පරණ ගිවිසුම තුලින් අරගෙන අනාගත වාක්‍ය ලෙස ඒවා ඉදිරිපත් කරනවා. මොකද පරණ ගිවිසුම තුල ලියවිලා තිබෙනා වූ අනාගත වාක්‍යයේ බොහෝ මේක සම්පූර්ණ වීම තමයි මෙසියස් වහන්සේගේ පැමිණීම කියන එක පරණ ගිවිසුමේ යුදෙව්වරු බලාපොරොත්තු වෙන සිටියයි. අනාගත වාක්‍යවල සම්පූර්ණත්වය ඔවුන් දකින්න බලාපොරොත්තු වෙන සිටියා. දැන් යේසුස් වහන්සේ රජ කෙනෙක් ලෙස මරණයට සතියකට ඒ මරණය වින්ද සතියේ මුල ජෙරුසලමට ඇතුල් වෙද්දී අපි දකිනවා සුභාරංචි පොත්වල එයාලා තල්ලතු අරගෙන එයාලගේ වස්ත්‍ර මේ සලු අරගෙන බිම එලලා පාවඩ දාලා අර කොටලුව පිටේන යේසුස් වහන්සේව ඊ타ත්ම ගෞරවයෙන් හෝසන්නා කියලා හෝසන්නා කියන්නේ අපව ගැලවුව මැනව කියන එක ඕන් යේසුස් වහන්සේව පිළිගත්තා. මොකද මේ පිළිගන්න හේතුව ඕන් බලාපොරොත්තු වෙලා හිටියා ඔවුන්ගේ තිබෙන්නා වූ මේ අධිරාජ්‍ය. එතකොට රෝම අධිරාජ්‍යයට ඔවුන් බැඳිලා හිටියේ. අධිරාජ්‍යයේ බැමි වලින් ගලව ගන්න තමයි මේ දෙවියන් වහන්සේ මෙසියස් වහන්සේ වන්නේ කියන එක ඔවුන් බලාපොරොත්තු වෙලා සිටියා. ඔවුන්ට තේරෙන විදිහට ඔවුන්ට එහෙම තමයි තේරුනේ. මොකද ඔවුන් නිතරම දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යාත්මිකව අතුලාන්තයට ගත්තේ නැහැ. බාහිරව තමයි ඔවුන් මේ මානසික ක්‍රියාදාමයක් ලෙස තමයි ඔවුන් තේරුම් අරගෙන හිටියේ. ඒ නිසා ඔවුන් ක්‍රියා කෙරුවා ඒ ආකාරයෙන් යේසුස් වහන්සේව පිළිගන්න. නමුත් පසු වෙද්දී යේසුස් වහන්සේව මරණයටපත් වෙද්දී යේසුස් වහන්සේට විරුද්ධව යේසුස් වහන්සේව අත්අඩංගුවට ගත්තට පස්සේ ඔවුන් දැනගත්තා මෙයා අපිව ගලවන්න පුළුවන් බලයක් මෙයාට නැහැ. හැකියාවක් නැහැ. මෙයා කොහොමද රෝමවරුන්ගෙන් අපිව ගලවගන්නේ? මෙයාවත් ගලව ගන්න බැරි තැන කියලා හිටන් යේසුස් වහන්සේව අවිශ්වාස කරලා එයාව කුරුසියන ගලා මරන්න ඕන කියලා එයාලා පස්සේ කෑ ගැහුවා ඒ කට්ටියම. ඒක තමයි ඒකේ සන්දර්භය අපි ගත්තොත් එහෙම. නමුත් දැන් මතෙව්තුමාට අවශ්‍ය වෙන්නේ මතෙව්තුමා යේසුස් වහන්සේත් එක්ක හිටපු ගෝලෙක් නිසා මතෙව්තුමාට අවශ්‍ය වුණා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මෙසියස් වහන්සේ ලෙස පරණ ගිවිසුමේ යුදෙව්වරුන්ට ඊශ්‍රායෙල්වරුන්ට ඉදිරිපත් කරන්න දෙවියන් වහන්සේ විශ්වාස කරන ලද සෙනගකට. ඉතින් ඒ නිසා මතෙව්තුමා මුලින්ම ඉදිරිපත් කරනවා දාවිද්ගේ පරපුර ගැන. ඒ ආබ්‍රහම්ගේ සිට පැවතෙන. ඕන නිතරම ආබ්‍රහම් අපේ පියානෝය කියන එක ඕන ඉතාමත් තදින් විශ්වාස කෙරුවා. එතකොට ඒ පරපුරෙන් පැවතෙනා වූ දාවිත් රජතුමාව ඉතාමත් තදින් විශ්වාස කෙරුවා. දාවිත් රජතුමාගේ ස්ථිර සදාකාල සිංහාසනය ගැන ඔවුන් විශ්වාස කෙරුවා. එතකොට දාවිද්ගේ පුතෙකු ලෙස ඔවුන් ගලව ගන්න පැමිණෙන්නා වූ මෙසියස් වහන්සේ ගැන ඔවුන් බලාපොරොත්තුව සිටියා. ඉතින් ඒ නිසා මතෙව්තුමා මේ සියලු බලාපොරොත්තු වල මේ මල්ඵල ගැන්වීම මේක තමයි කියන එක ඔවුන්ට ඉදිරිපත් කරන්න මතෙව් සුභාරංචියේ මූලිකවම පරම්පරා 42ක් 14 තුනකට කඩලා හිටන් පරම්පරා 42ක් ඉදිරිපත් කරමින් ඔහු ඉදිරිපත් කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම ගැන. එතකොට එතනත් අවසානයේ අපි බලනකොට එතන දකිනවා ඒක මේ ඒ පරම්පරාවලින් ආපු යෝසප් තුමාගෙන් ඒ කියන්නේ මරියතුමීගේ ස්වාමි පුරුෂයාගෙන් නෙමෙයි මේ යේසුස් වහන්සේ එන්නේ ඉහළින් දෙවියන් වහන්සේගෙන් මේ ඇවිල්ලා තිබෙන්නේ කියන එක මරියාගෙන් යේසුස් උපන්නේ කියලා තමයි එතන සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් ඒ හින්දා අපි තේරුම් ගන්න අවශ්‍ය මේ කාරණාවල තිබෙනවා ඇතුළාන්ත කියවීම අපේ විශේෂයෙන්ම අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම එලිදරව් කරගන්න ඕනේ. ඊළඟට අපි බැලුවොත් එම මතෙව්තුමාගේ සුභාරංචිය තුල ඒක මූලික කරගෙන මොකද මතෙව්තුමා සුභාරංචිය ඉදිරිපත් කෙරුවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යුදෙව්වරුන්ගේ ගැලවුම්කාරයා සහ යුදෙව්වරුන්ගේ රජතුමා කියනා වූ මාතෘකා දෙක යටතේ. ඉතින් ඒ නිසා මෙතනදී අපි තේරුම් ගන්න අවශ්‍යයි මතෙව්තුමාට මේ දෙකම ඉදිරිපත් කරන්න අවශ්‍ය වුණා. එතකොට අපි බැලුවොත් එimhe මතෙව් සුභාරංචිය තුල කෙලින්ම දේව රාජ්‍ය කියන එක වෙනුවට ස්වර්ග රාජ්‍ය කියනා වූ වචනයක් මතෙව්තුමා ඉදිරිපත් කරලා තිබෙනවා. එතකොට ස්වර්ග රාජ්‍ය කියනා වචනේ මතෙව්තුමා ඉදිරිපත් කරන්න හේතුව මූලික හේතුව වෙන්නේ පරණ ගිවිසුම තුල යුදෙව්වරු දෙවියන් වහන්සේගේ නම ප්‍රකාශ කරන්න එයාලා අකමැති වුණා.
එතකොට එයාලා මේ එලෝහිම් යාවේ කියන නම පාවිච්චි කරන්න කැමති වුණේ නැහැ. එයාලා බය වුණා ඒකට. දෙවියන් වහන්සේට දැන් අපි දකිනවා මෝසෙස් දසපනත අරගෙන එනකොටත් ඇවිල්ලා හිට මෝසෙස්ගේ මූණේ අර රැස් වීදලා තිබුණා දෙවියන් වහන්සේත් එක්ක කතා කරපු වෙලාවේ. ඉතින් මිනිස්සු බය වෙලා කිව්වා මේ අපිට දෙවියන් වහන්සේ කතා කරන්න අවශ්‍ය නැහැ. අපි මැරෙයි කතා කරුවොත්. ඒ හින්දා මෝසෙස් ඔබ ගිහිල්ලා දෙවියන් වහන්සේත් එක්ක කතා කරලා දෙවියන් වහන්සේ කියන එක ඔබ අපට ඇවිල්ලා කියන්න කියලා මිනිස්සු කිව්වා. ඉතින් ඒ නිසා අපි දකිනවා ඉත ඇත කාලේ ඉඳලම දෙවියන් වහන්සේට ලොකු බයක් තිබුණා. දෙවියන් වහන්සේගේ නම කියලා කතා කරන්න පවා වුන්ට බයක් තිබුණා. දැන් මේ බය මූලික කරගෙන මතෙව්තුමා ඒක එසේම පැවතින පිණිස සහ ජේසුස් වහන්සේව ඉදිරිපත් කරන පිණිස දැන් ජේසුස් වහන්සේ මෙතෙක් කල භූමික පොරොන්දු දේශයක ගමන් කරමින් ඇතුළත් වෙමින් ආවා වුණ ස්වර්ගීය පොරොන්දු දේශයකට ගෙනියන්න ආපු ගැලවුම්කාරයා කියන එක උන්ට වටහලා දෙන්න එතන දේව රාජ්‍ය කියනා වූ සංකල්ප වෙනුවට ස්වර්ග රාජ්‍ය කියනා වූ වචන ඉදිරිපත් කරලා උන්ට ඒක දෙනවා. එතකොට අපි දකිනවා 30 වතාවක් පමණ මතෙව් සුභාරංචිය තුල ස්වර්ග රාජ්‍ය කියන වචනය මතෙව්තුමා විසින් ඉදිරිපත් කළ දෙනවා. මොකද දේව කියන දෙවියන් කියන වචනේට පරණ කිවිසුම තුල ඒක උච්චාරණය කරන්න මිනිස්සු බය. ඒ වෙනුවට තමයි එලෝහිම් සහ අදෝනයි කියනා වූ වචන භාවිතා කරලා තිබෙන්නේ කියන එක අපි දකිනවා පරණ කිවිසුම තුල. ඉතින් අපි මේවා ගැන ගැඹුරට කතා කරන්නේ මොකද අපි මාතෘකාවෙන් එළියට යන නිසා. ඒ වගේම මතෙව් සුභාරංචියේදී මතෙව්තුමා ඉදිරිපත් කරලා තිබෙනවා මේ යේසුස් වහන්සේගේ ස්වර්ගීක රාජ්‍ය පිළිබඳව විශේෂ දෙයක් කන්ද උඩ දේශනාව. ඉතින් ඒක ඉතාමත් විශේෂයි. එතකොට ඔවුන්ට දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගට භූමික පොරොන්දු දේශය වෙනුවෙන් දුන්නු ව්‍යවස්ථාව වාගේම ව්‍යවස්ථාවක් යේසුස් වහන්සේ කන්දෝඩ දේශනාව තුළ නැවත ඒක තවත් ගැඹුරට සංකීර්ණ කරලා ඔවුන්ට ඉදිරිපත් කරපු බව ප්‍රකාශ කරන්න කන්දෝඩ දේශනාව තුළ මතෙව් සුභාරංචියේ 5, 6, 7 කියනා වූ පරිච්ඡේද 3 තුලම මතෙව්තුමා ඉදිරිපත් කරනවා මෙන්න මේ දේශනාවල් ඉදිරිපත් කරනවා. එතකොට ඒ තුල සම්පූර්ණයෙන්ම තිබෙන්නේ ස්වර්ගීක පොරොන්දු දේශයකට ඇතුළු වෙන පිණිස මිනිසයන් ක්‍රියාත්මක කළ යුතු දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව. ඉතින් ඒ හින්දා එහෙම නැත්නම් යේසුස් වහන්සේගේ ව්‍යවස්ථාව තමයි එතන සඳහන් කරලා තිබෙන්නේ. එතකොට ඒ වගේම අපි දකිනවා තවදුරටත් අපි කතා කරුවොත් එහෙම ඒ සම්බන්ධව අපිට පුළුවන් තේරුම් ගන්න 13 වෙනි පරිච්ඡේදයේ මතෙව් සුභාරංචිය 13 වෙනි පරිච්ඡේදයට ගියාම මතෙව්තුමා ඒක ඉදිරිපත් කරලා තිබෙනවා මෙන්න මෙහෙම දෙයක්. මොකක්ද? ඒ පරිච්ඡේදය තුල ස්වර්ග රාජ්‍ය පිළිබඳව උපමාවල් 7ක් ඉදිරිපත් කරලා තිබෙනවා. එතකොට අපි දකිනවා මතෙව්තුමාට මෙන්න මේ උපමාවල් තුලින් අවශ්‍ය වුණා දෙවියන් වහන්සේව විශ්වාස කරන්නා වූ මේ සෙනඟ ජේසුස් වහන්සේ විසින් උගන්වන ලද්දා වූ ඉගැන්වීම් කරන කොටගෙන කොහොමද මේ භූමික පොරොන්දු දේශය තුල ජීවත් වෙමින් සිටිනා වූ සෙනඟ ඒ භූමික පොරොන්දු දේශයට තිබෙනා වූ ඇල්ම සහ ගැලීම අතහැරලා හිටන් ස්වර්ගීක පොරොන්දු දේශයක් වෙනුවෙන් ඒ භූමික පොරොන්දු දේශයේ දේවල් භාවිතා කරන්න ව්‍යවහාර කරන්න කියලා. ඉතින් ඒ නිසා තමයි එයා ඒ 13 වෙනි පරිච්ඡේදය තුල ඉදිරිපත් කරලා තිබෙන්නේ මේ මොකක්ද කෙතක සංගවා තිබෙන නිධානය ගැන, එතකොට මුතු ඇටේ උපමාව ගැන. ඉතින් ඒ වාගේ විවිධ උපමාවල් එතන ඉදිරිපත් කරලා තිබෙන උපමාවල් 7ක්. එතකොට මතෙව්තුමාට අවශ්‍ය වෙනවා මෙන්න මේ ආකාරයෙන් ඒ කාරණා සම්පූර්ණ කරන්න. එතකොට 24, 25 පරිච්ඡේද වලට අපි ගියොත් එහෙම මතෙව්තුමා ඉදිරිපත් කරලා තිබෙනවා අවසාන කාලයේ සම්බන්ධව ඒ වගේම උසවා ගැනීම විනිශ්චය සම්බන්ධව ඒ කාරණා මේ යුදෙව්වරුන්ට ඉදිරිපත් කරනවා. මෙන්න මෙහෙම තමයි අන්තිමේ සිද්ධ වෙන්නේ කියන එක. එතකොට මේ සියලු කාරණාවල් වලට පරණ කිවිසුමෙන් ගන්න එයාලට පැහැදිලි කරන්න තිබෙන විවිධ අනාගත වාක්‍ය, ඍජු අනාගත වාක්‍ය සහ වක්‍ර අනාගත වාක්‍ය මතෙව්තුමා අරගෙන හිටන් ඉදිරිපත් කෙරුවා. ඉතින් ඒකේ සමහර අනාගත වාක්‍ය තමයි මේ ඉන්දික තොටවත්ත සහෝදරය ඉදිරිපත් කරන්නේ. ඒවා බොරු මතෙව්තුමා ඉතා තක්කඩි ලෙස කපටි ලෙස ඒවා පරණ කිවිසුමෙන් ගලවා අරගෙන ඉදිරිපත් කරනවා කියලා මම පසුගිය වීඩියෝවේ ඔබට ඉදිරිපත් කෙරුවා. ඒ සංකේතාත්මක සුභාරංචි විවරණයේදී මේවා කිසිම තක්කඩි කපටි ආකාරයකින් නෙමෙයි, මේක තමයි බයිබලීය ක්‍රමවේදය කියන එක ඔබට ඉදිරිපත් කරුවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි මතෙව් සුභාරංචිය තුල ජේසුස් වහන්සේ මතෙව් සුභාරංචියේ සංකේතයේ සිංහයා යුදෙව්වරුන්ගේ යුදා
වරුන්ගේ සංකේතයත් සිංහල ලෙස තමයි එදා භාවිත කරේ යුදා ගෝත්‍රයේ සංකේතය. එතකොට යුදා ගෝත්‍රයේ යුදෙව් කියන නමේ අර්ථය තමයි ප්‍රශංසාව කියන එක. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නා වූ සෙනගක් කියන එක තමයි එතනින් අදහස් කරන්නේ. එතකොට දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්නා වූ එකෙන් අදහස් කරන්නේ. දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්නා වූ සෙනගක් ලෙස තමයි මේ යුදෙව් සෙනගව අද මතෙව්තුමාගේ සුභාරංචි දෙස බලද්දී එයා ඉදිරිපත් කරලා තිබෙන්නේ කියන එක අපිට. එතකොට අපි මේ සුභාරංචි පොත්වල ගත්තම පොදු වශයෙන් යුදෙව්වරු මුලින්ම අපි ගත්තොත් එහෙම එයාලා වෙනත් මේ ජාතියක අය කිව්වට එයාලා සවන් දෙන්න එයාලගේ තිබෙන්නා වූ කැමැත්ත කොහෙත්ම නැහැ. ඉතින් ඒ හින්දා තමයි දැන් මතෙව්තුමා යුදෙව්වරුන් අතරම සිටිය කෙනෙක් නිසා මතෙව්තුමා එක ඉදිරිපත් කරා. අනිත් එක යේසුස් වහන්සේත් එක්ක සිටිය කෙනෙක් නිසා. දැන් මේ ස්ථානේ අපි දකිනවා මතෙව්තුමා යේසුස් වහන්සේගේ ගෝලයෙක් ලෙස තමයි සුභාරංචි ඉදිරිපත් කරලා තිබෙන්නේ කියන්නේ. මාර්ක්තුමා සම්බන්ධව සමහර අය මත ඉදිරිපත් කරන මාර්ක් සුභාරංචියේ 14 වෙනි පරිච්ඡේදය 52 පදවල ලියවිලා තිබෙනවා මෙහෙම දෙයක්. තමාගේ නග්න ශරීරයේ හනරෙද්දක් පොරවාගත් එක්තරා තරුණෙක් උන්වහන්සේ පස්සේ ගියේය. ඔහු ඇල්ලුවෝය. නමුත් ඔහු හනරෙද්ද අතහැර නග්නව පලා ගියේ කියලා මේ ස්ථානයේ සටහනක් ලියා තිබෙනවා. අපි දකිනවා යේසුස් වහන්සේව අල්ලගන්න යුදාස් විසින් පාවලා දීලා අල්ලගන්න ස්ථානය තමයි මේ ස්ථානය කියන එක. එතකොට බොහෝ අය මේක ඉදිරිපත් කරනවා මේ ඉන්නේ මාර්ක්තුමයි කියන එක. මොකද එතනදීත් ඔහු අර third person එකේ ඒ කියන්නේ ප්‍රථම පුරුෂයෙන් තමයි ඒක ලියන්නේ. එතනදී ඔහු තමා ගැන සඳහන් නොකර නමුත් වෙච්ච සිද්ධියක් එතන ඉදිරිපත් කරනවා කියලා හිටන් මෙතන ඒ කතා කරන්නේ මාර්ක්තුමා තමයි කියන එක මෙතනින් බොහෝ අය මත වශයෙන් ඉදිරිපත් කරනවා. නමුත් ඒක විශේෂයෙන්ම ඒකමයි කියලා ස්ථිර කරන්න කාරණා නැහැ. නමුත් අපිට හිතන්න පුළුවන් මොකද යේසුස් වහන්සේ පස්සේ ගියේ එක්කෙනෙක්නේ ගෝලයෙක් කියලා එතන සඳහන් කරලා නැහැ. ගෝලයන් යද්දි යේසුස් වහන්සේ ඒක. නමුත් අපිට බලන්න පුළුවන් මාර්ක්තුමා සම්බන්ධව තිබෙනා බොහෝ දේවල් මාර්ක්තුමාගේ මවගේ නිවසේ තමයි යේසුස් වහන්සේ බොහෝ විට රැස්වීම් මේ වචනේ ඉගැන්වීම් තියලා තිබෙන්නේ. සුව කිරීම කරලා තිබෙන්නේ. උගන්වන දේවල් එතන කරලා තිබෙනවා. එතකොට පේතෘස්ගේ නිවසේ කරලා තිබෙනවා. මේ මාර්ක්තුමාගේ මවගේ නිවසේ කරලා තිබෙනවා. ඉතින් ඒ හින්දා බයිබලයේ තුල අපි දකිනවා ඒ වගේ විස්තර බොහෝමයක් අපිට උපුටා ගන්න පුළුවන්. හරි මාර්ක්තුමාගේ සුභාරංචියට යනකොට මාර්ක්තුමාගේ සුභාරංචියේ සංකේතය තමයි ගවයා. එතකොට පරණ ගිවිසුම තුලත් අපි සංකේත කීපය අපි දැක්ක. මේ ඒප්‍රායිම් වංශයේ සංකේතය තමයි ගවයා. ඒ සංකේතය අනුව එසකේල් පොත ඒ වගේම අවසාන ඉලිදරව් පොත තුල තිබෙන්නා වූ ඒ ස්ථිර කිරීම එක්ක අපි මේ සංකේතාත්මක සුභාරංචි විවරණය ගැන කතා කරන්නේ. එතකොට මාර්ක්තුමාගේ සුභාරංචියේ සංකේතයේ ගවයා වෙන්නේ ඒකේ අදහස් කරන්නේ මාර්ක්තුමා විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මාර්ක්තුමා සුභාරංචිය ලිව්වේ කාටද කියන එක අපි මූලිකව ගත්තොත් එහෙම එයා සුභාරංචිය ලිව්වේ රෝමවරුන්ට. එයාට අවශ්‍ය වුණේ රෝමවරුන්ට කතා කරන්න. එතකොට මොකද හේතුව මෙයාලා රෝමවරු කියන්නේ නායකයෝ. නිතරම ඒ කාලේ නායකත්වයේ දරපු අය. එතකොට ඒ නායකත්වය ඒ රෝමවරුන්ට විශේෂ වෙන්නේ මිනිස්සුන්ගේ උස් පහත් ભેදවලට වඩා මිනිස්සුන්ගේ ඇක්ෂන් එක. එහෙම නැත්නම් මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වය තමයි එයාලට මේ විශේෂ වෙන්නේ. ඉතින් ක්‍රියාකාරීත්වයෙන් දක්ෂ මිනිස්සෙයින් නම් රෝමවරු හරි කැමතියි. ඒ නිසා මෙතනදී මාර්ක්තුමා මৌলিකව ඒ යේසුස් වහන්සේගේ ක්‍රියාන්විතය ඇවිල්ලා ඉදිරිපත් කරන පිණිස යේසුස් වහන්සේ සේවය පටන් ගත්ත තැන ඉඳලා තමයි මාර්ක්තුමා පටන් අරගෙන තිබෙන්නේ. අපි මාර්ක් සුභාරංචියේ මුල් පදවලට ගියොත් එහෙම මාර්ක් සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ ඒකේ පළවෙනි පදයේ කියනවා දෙවියන් වහන්සේගේ පුත්‍රෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචියේ පටන් ගැනීම. යසාය අනාගත වක්තෘවරයාගේ පොතේ මෙසේ ලියවී ඇත. මම මාගේ දූතයා නුඹට පෙරටුව යවමි. හිතම නුඹේ මාර්ගයේ සාධානය ස්වාමින් වහන්සේගේ මාර්ගයේ පිළියෙල කරව. උන්වහන්සේගේ මාවත් සමතලා කරව යයි වනාන්තරයේ හඬගසන්නෙකුගේ ශබ්දයකි කියලා යොහන් බෞතිස්තගේ ජීවිතයෙන් පටන් අරගෙන යේසුස් වහන්සේ බෞතිස්ම ලැබලා ඒ සේවය ලබන්නා ස්ථානයෙන් තමයි මාර්ක්තුමා පටන් ගන්නෙ. ඉතින් ඒ හින්දා අපි තේරුම් ගන්න අවශ්‍යයි මාර්ක්තුමාට
මේ රෝමවරුන්ට කතා කරන්න අවශ්‍ය වුණා. ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දුක් විඳින සේවකයා ලෙස තමයි ඔහුගේ ඉදිරිපත් කිරීම. එතකොට යේසුස් වහන්සේ සම්පූර්ණ ගවයාගෙන් අදහස් කරන්නේ ගවයා බර අදින සතෙක්. ඒ වගේම දුක් විඳින සතෙක් නේද? එයා කොච්චරවත් බර අදිනවා, සමහර විට ගුටි කනවා, සමහර විට හරියට කෑම නැහැ. දැන් ඒ වගේ තත්ත්වයක් තමයි ගවයෙකුගේ ජීවිත රටාව. නමුත් හරි ශක්තිමත්. එයා හරි ශක්තිමත්. ඉතින් යේසුස් වහන්සේගේ ජීවිතයත් මේ මාක්තුමාගේ සුභාරංචියේ සංකේතය තුළින් ඉතාමත්ම ඉදිරිපත්. යේසුස් වහන්සේ අන්තිමේ දක්වාම ඇත්තටම යේසුස් වහන්සේ මැරෙන්න ඕනේ මේ නඩුශාලාව තුලදීම. මොකද උන්වහන්සේට ඒ වෙනකොට සුරේෂ් රාමචන්ද්‍ර දේවගතිතුමා සඳහන් කරනවා ඇත්තෙන්ම ඒ ලේ නැතුව ගියාම ශරීරයේ ඇතිවෙනා වූ රෝග තත්ත්වය මොකක්ද කියන එක ඒ නම් හිටම් මෙයා මට දැන් ඒව මතක නැහැ. ඉතින් එයා ඒ වීඩියෝ එකේ හරි ලස්සනට උගන්වලා තිබෙනවා. යේසුස් වහන්සේ ගෙත්සමන උයනේ යාඥාවේදී උන්වහන්සේගේ දහඩිය වෙනුවට ලේ පිටවීම තුළින්ම උන්වහන්සේගේ ශරීරයේ තිබුණු ලේ බොහොමයක් එළියට ගිහිල්ලා ඉවරයි. එතකොට ඊට පස්සේ උන්වහන්සේට කසින් තලලා මේවා කරනකොට තවත් උන්වහන්සේගේ යන්න ඉතුරු වෙන්න දෙයක් නැහැ නේද? එතකොට උන්වහන්සේ මැරෙන්න ඕනේ එතනමයි. නමුත් උන්වහන්සේ කුරුසිය අරගෙන කල්වරි කන්දට කපාල කන්දට නැගලා කුරුසිය ඇන ගහලා කුරුසියේ තවත් පැය ගාණක් එල්ලිලා ඉන්න තරම් උන්වහන්සේ ශක්තිමත් වුණා. ඉතින් මෙතනදී මේ මාක්තුමා ඉදිරිපත් කරන්නා වූ මේ දේ අපිට ඊ타ත්ම තදින් දැනෙනවා. උන්වහන්සේ ඊ타ත්ම දුක් විඳපු මිනිසයා වෙන මිනිසයාගේ පාපේ බර උසුලගත්තු දෙවියන් වහන්සේගේ සේවකයා ලෙස මේ පොළොවේ ඇවිල්ලා ජීවත් වුණත් හරි උන්වහන්සේ ඊට ශක්තිමත් ක්‍රියාත්මක වුණා කියන එක මෙතනදී අපි දකිනවා. එතකොට මාක්තුමා ගවයාගේ සංකේතයෙන් ඉදිරිපත් කරන්නේ යේසුස් වහන්සේගේ සේවය. ඊළඟට අපි බැලුවොත් එහෙම දැන් ගවයා කියන්නේ වැඩ කරන සතෙක් නේද? එතකොට ගවයාගේ ජීවිතය ගත්තම එයා මේ වහල් කමක් තමයි එතන ඉදිරිපත් කරන්නේ. එතකොට එහෙමනම් දැන් මතෙව්තුමා ඉදිරිපත් කරලා තිබුණා යේසුස් වහන්සේ රජ කෙනෙක් කියන එක සහ ගැලවුම්කාරයා කියන එක. එතකොට මාක්තුමා ඉදිරිපත් කරන යේසුස් වහන්සේ දුක් විඳින සේවකයා කියන එකේදී වහල් කෙනෙකුගේ මිනිසියෙකුට අවශ්‍ය නැහැ පරම්පරා පැටිකිරියක් නේද? ඊළඟ කාරණේ මාක්තුමාගේ සුභාරංචියට මේ සංකේතය ලැබෙන්නේ. එතකොට පරම්පරාවේ තිබෙනා වූ කාගේ කවුද අම්මා, කවුද තාත්තා, කවුද මෙයාලගේ මී මුත්තෝ, මෙයා කොච්චර වංශවත් කෙනෙක්ද, ධනවත් කෙනෙක්ද, රජ කෙනෙක්, ඒවා මොකොත් වහලෙකුට අවශ්‍ය නැහැ. ඒ හින්දා අපි තේරුම් ගන්නට අවශ්‍යයි මාක්තුමාගේ සුභාරංචියේ මුලින්ම යේසුස් වහන්සේ දුක් විඳින සේවය පටන් ගත්ත තැන පටන් තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ කාරණේ තුල අපි දකිනවා ඊ타ත්ම මනවින් මාක්තුමා උන්වහන්සේ මිනිසයාගේ පාපේ බර දරාගෙන දුක් විඳින පිණිස මේ ලෝකයට ආවා වූ තැනන් වහන්සේ ලෙස ඉදිරිපත් කළ දෙන රෝමවරුන්ට තමයි රෝමවරුන්ගේ ස්වභාවයට හරියන්න ඒ සුභාරංචිය ඉදිරිපත් කරලා තිබෙනවා. එතකොට ඒ තුල බොහෝ අය අදහස් දරනවා මාක්තුමා සුභාරංචිය ලියුවේ පේතෘස්තුමාගේ අවශ්‍යතාවයට කියන එක. ඒ වගේම සුභාරංචිය හතරෙනුත් පළවෙනි සුභාරංචිය මාක් සුභාරංචිය. ඉතින් එතකොට ඒ කාරණා සියල්ල තුල ගත්තම මාක්තුමා ඇවිල්ලා ප්‍රතික්ෂේපිත මිනිසෙක්. මාක්තුමා පාවුල්තුමා විසින් අහකටම විසු කරලා දැම්මා. යා අවිශ්වාසවන්ත මිනිසෙක් කියන එක. නමුත් අපි දකිනවා බර්නබස්තුමා විසින් මාක්තුමාව නැවත ලං කරගෙන එයාව සේවයට කැඳගෙන ගිහිල්ලා එයාට පුහුණුව ලබා දීලා එයා විශ්වාසවන්ත මිනිසෙක් ලෙස එයාව කැඳවා ගත්තා. පසු කාලීනව පවුල්තුමාම කතා කරනවා නේද? මගේ දරුවෙක් වගේ ඉන්න මාක්වත් මේකට එකතු ඒ වාගේ අදහසක් පවුල්තුමා ප්‍රකාශ කරනවා. මොකද මම මේ සියලු පදවලට යන්න ගියොත් අපේ වීඩියෝ එක දික් වෙන නිසා ගොඩක්. හරි අපි තුන්වෙනි සුභාරංචියට යනවා. තුන්වෙනි සුභාරංචියේ ලූක් සුභාරංචිය. ලූක් සුභාරංචියේ සංකේතය වෙන්නේ මිනිසයා. එතකොට මේ මිනිසයාගේ සංකේතය තිබුණේ රූබන්ගේ ගෝත්‍රයට. එතකොට ඒ සංකේතය අපි දකිනවා පරණ ගිවිසුමේ තුලින් ආපු සුභාරංචි 4 ගැන ප්‍රකාශ කරපු ඒ පූර්ව ඡායාවේ නිමිත්තක් ලෙස අපි දකිනවා. මිනිසයා තමයි සංකේතය. එතකොට අපි කල්පනා කරලා බැලුවොත් එහෙම මේ ලූක් සුභාරංචිය ලියවිලා තිබෙන්නේ ග්‍රීක අයටයි ලූක්තුමා සුභාරංචිය ලියලා තිබෙන්නේ. එතකොට ඒ ලූක්තුමාගේ සුභාරංචිය මුලින්ම අපිට දකින්න පුළුවන් එකක් තමයි ආ සුභාරංචිය යොමු කරපු කෙනෙක් ඉන්නවා තියෝපිලස් කියන එක්කෙනෙකුට. එතකොට ඒ තියෝපිලස් කියන්නේ දැන් මේ ඉන්දික තොටවත් සහෝදරයා කතා කරනවා
සාමාන්‍යයෙන් මේ වෛද්‍යවරයෙක් කියන එක ඒක ගැන හරියටම අපිට කියන්න දන්නේ එක එක අදහස් තිබෙනවා. නමුත් ලුක්තුමා යාට අති උත්තම වූ තියෝපිලස්නී කියලා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම ලුක්තුමා ලියපු අනිත් ලියවිල්ල වන ක්‍රියාපොත. ඒ ක්‍රියාපොතේත් අපි බැලුවොත් එහෙම ඒකත් අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ ස්ථානයේදීත් ඒ සම්බන්ධව ඔහුගේ සාකච්ඡාවල අපිට ඔහුයි ලිව්වේ කියන එක අපිට දකින්න පුළුවන්. එතනදත් එම්බා තියෝපිලස්නී කියලා හිටන් එතන ඉදිරිපත් කරලා දැන් එම්බා කියන වචනේ අර රජ කෙනෙක් කතා කරන වචනයක් නෙමෙයි. ඒක අපි හොඳින් අවබෝධ කරගන්න අවශ්‍යයි. මෙතනදී සිංහලට එම්බා කියලා පරිවර්තනය කරලා තිබෙන්නේ ඊටාත්ම හිතේශීවන්ත ඒ වාගේ අදහසක් තමයි එතන දීලා තිබෙන්නේ. එතකොට මේක ග්‍රීක භාෂාවෙන් ඕතියපිලස් කියලා හිටන් ඒ වාගේ තමයි එතන ලියවිලා තිබෙන්නේ. මේකේ ගැන කාරණා ඉදිරිපත් කරන්න අපි දැන් නැවත ලුක් සුභාරංචිට යන්න යනවා. ලුක්තුමා මේවා ඔක්කොම හොයලා බලලා ඉදිරිපත් කරුවා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට ලුක්තුමාගේ ක්‍රියාපටිපාටිය බැලුවොත් එහෙම ග්‍රීක අයගේ ජීවිතේට එයාලගේ තිබුණා වූ දර්ශනවාදයට අවශ්‍ය වන්නා වූ විදිය මොකක්ද කියන එක ලුක්තුමා දන්නවා. ලුක්තුමාට ඒක මොකද ලුක්තුමා ග්‍රීක් ජාතිකයෙක්. ඉතින් එයා දන්නවා තමන්ගේ ජාතියේ සෙනඟ කොයි ආකාර වයද කියන එක. එතකොට එයාලගේ ග්‍රීක සංස්කෘතිය, එතකොට එයාලගේ ගෘහ නිර්මාණ ශිල්පයන්, එයාලගේ අදහස්, ඒ කියන්නේ දර්ශනවාදයන්, ඒ වගේම එයාලා නිතරම එක තැනක නැවතුනේ නැහැ. මොකක්ද සත්‍ය? මොකක්ද සත්‍ය කියන එක එකින් එකට එයාලට පුළුවන් ආකාරයට පරීක්ෂණාත්මකව, නිරීක්ෂණාත්මකව බුද්ධිය, මනස, තීක්ෂණත්වය පාවිච්චි කරලා හිටන් එයාලා ඉදිරියට ගියා. ලුක්තුමා ඒකයි මේ තියෝපිලස්තුමාට ඉදිරිපත් කරන්නේ මේ සුභාරංචිය මුලින්ම මෙන්න මේකයි සිද්ධ වුණේ, මම මේක හොඳට හොයලා බලලා ඉදිරිපත් කරුවේ කියන එක. එතකොට එතනදී ඇත්තෙන්ම මේ අර ඉන්දික තොටවත්ත සහෝදරයක තිබෙන ප්‍රාථමික බයිබලය ගැන ප්‍රාථමික සිතුවිල්ල පහත් කරලා සලකන්න නිතරම නේද? ඉතින් වටිනා දැන් එයා ඇත්තටම මිනිස්සෙක් ගත්තොත් මිනිස්සෙකුගේ ජීවිතය තුලත් වටිනා දේවල් තිබෙනවා, නොවටිනා දේවල් තිබෙනවා. දැන් ඒක සාපේක්ෂයි. දැන් මට එක මිනිස්සෙකුගේ වටිනා දේ තව කෙනෙකුට නොවටිනා දෙයක් වෙන්න පුළුවන් නේද? එතකොට තව තුන්වෙනියෙක් ගත්තොත් එහෙම එයාට මටයි අර දෙවෙනියටයි වටිනා මේ දේවල් අර තුන්වෙනියට කොහෙත්ම නොවටිනා වෙන්න පුළුවන්. එතකොට මටයි අර දෙවෙනියටයි නොවටිනා දේවල් අර තුන්වෙනියට ඉතාමත්ම වටිනා දේවල් වෙන්න පුළුවන්. ඉතින් සාපේක්ෂයි. ඒක ඒ වගේ බයිබලයේ තුල තිබෙනා වූ දේවල් එක් එක්කෙනාට වටිනවා නොවටිනවා. නමුත් ඉන්දික තොටවත්ත සහෝදරයා ඉතාමත්ම ඒක නින්දිත විදිහට නේද? ඒක යටපත් කරන්න අවශ්‍ය අර ඒකේ තිබෙනා වූ දුර්වල වාගේ පෙනෙන තැන් දුර්වල නෑ ඒවා. ඒවලට හේතු කාරණා තියෙනවා. දෙවියන් වහන්සේව ලිව්වෙත් තමයි. මොකද දෙවියන් වහන්සේ නිතරම දුර්වල මනුෂ්‍යයන් තුලින් බලවත් දේ කරපු දෙවියන් වහන්සේ. ඒ නිසා දෙවියන් වහන්සේ මහ ලොකු බුද්ධි මහිමයක් පෙන්වලා හිටන් දෙවියන් වහන්සේට අවශ්‍ය වුණේ සුද්ධ ලියවිල්ල මනුෂ්‍යන්ට ඉදිරිපත් කරන්න. ඒ ලියවිල්ලේ තිබෙනා වූ ආකාරයට පවුලතුමා පවා ඉදිරිපත් කරනවා. මේ දෙවියන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගේ බුද්ධිය නැති කරලා ඕන ලැජ්ජාවට පත් කරන පිණිස ලෝකේ බොහෝ මෝඩ දේවල් තෝරාගත්සේක කියලා පළවෙනි කොරින්ති ලිපියේ පළවෙනි පරිච්ඡේදය අලංකාරව පවුලතුමා ඉදිරිපත් කරන. ඉතින් ලස්සන එක මේ අද දවසට මිනිස්සු තමන්ගේ බුද්ධිය ගැන හිතලා ලොකු අහංකාරත්වයක් උඩඟුකමක් මවාගෙන තියෙන මිනිස්සෙන්ට ඒකේ තද කසපහරක් කියන එක මම විශ්වාස කරනවා. ඒ වචන. ඉතින් ඒ නිසා එවැනි මිනිස්සු මේ පවුලතුමාත් කපටියෙක් තක්කඩියෙක් කියලා හිටන් තමන්ගේ ඒ අර නින්දිත බව වහගන්න අර වාගේ වචන ඉදිරිපත් කරන. ඉතින් අපි ඒ වලට රැවටෙන්නේ නැහැ. රැවටෙන අය ඇති. මම ඔබෙන් ඉල්ලා සිටින්නේ එහෙම රැවටෙන්න එපා. ඔබ විශ්ලේෂණාත්මකව හැමදේ ගැනම කල්පනා කරලා හොයලා බලලා ඔබ ඉගෙන ගන්න. මං කියන එක නිසා ඔබ විශ්වාස කරන්නත් එපා. ඉන්දික තොටවත්ත සහෝදරය කියන නිසා විශ්වාස කරන්නත් එපා. තව කෙනෙක් කියන නිසා විශ්වාස කරන්නත් එපා. ඔබ ඒවා බයිබලයේ තිබෙනවා කියවලා බලන්න පුළුවන්. කියවලා බලලා ඒක ගැන හොයලා බලලා ඔබ ඒක පිළිගන්න හෝ නොපිළිගන්න බැහැර කරන්න. ඒක ඔබේ අයිතියක්. අපි ඒ අයිතිය ගරු කරනවා. පිළිගන්නම කියලා අපිට කාටවත් බල කරන්න බෑ. ඒ වගේම ඉන්දික තොටවත්ත සහෝදරයටත් ඔව් අදහන එක තමයි හරිමයි කියලා කාටවත් නිශ්චිත කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අපිට ඒවා අද කතා කරන්න ඒවල තිබෙන වැරදි කතා කරන්න අද අපිට පසුබිමක් නැහැ. ඉතින් ඒ හින්දා එහෙම පසුබිමක් තියෙනවා නම් අපිට පුළුවන් ඕනතරම් ඒවල වැරදි හොයලා ඉදිරිපත් කරන්න නේද? අද අපි දකිනවා පොඩි වචනයක් කතා කරුවත් හරි අර චූටි මේ ලුණු සිබිඩක් වගේ වීදුරුවක් බින්දුනා වගේ තමයි මේ සමහර ආගම්
නේද? ගිහිල්ලා හිටන් ඊට පස්සේ නඩු දානවා අත්අඩංගුවට ගන්නවා. ඒ ආගම් වල කිසි හයියක් නැහැ තමන්ගේ ආගම සුරක්ෂිත කරන්න. ඒක ඊටාම මේ කනගාටුදායකයි. ඒකට මේ රජයේ අනුග්‍රහය ඕන. එහෙම නැත්නම් අධිකරණීය පිහිට ඕන. එහෙම නැත්නම් තව වෙනම ආරක්ෂක කණ්ඩායමක් ඉන්න ඕන ඒකට. ඉතින් නමුත් දෙවියන් වහන්සේ එහෙම නැහැ අපිට දීලා තිබෙන ක්‍රිස්තු ධර්මය. උන්වහන්සේම උන්වහන්සේගේ දහම ආරක්ෂා කරනවා. අපි උන්වහන්සේගේ දහම පිළිපදින එකයි කරන්න අපි ඒ දහම ආරක්ෂා කරන්න අපි මොකවත්ම කරන්න අවශ්‍ය නැහැ. අතීතයේ එහෙම මිනිස්සු කරලා තිබෙන ඒ මිනිස්සුගේ මෝඩකම් අපි අනුමත කරන්නේ නැහැ. නැවත වාරයක් ඒ අය වෙනුවෙන් මම සමාව ඉල්ලනවා. ඒ වාගේ මේ කිතු දහම ආරක්ෂා කරගන්න පිණිස එහෙම නැත්නම් වැරදි ලෙස ඒක ප්‍රචාරය කරන පිණිස මිනිසයන් අරන් තිබෙනා වූ සීලුම ක්‍රියාමාර්ගයන් ගැන නේද මේ පෘතුගීසි අය පටන් ඊට පස්සේ මේට පෙර කුරුස යුද්ධ ඒ වගේ දේවල් තුල ඊ타ත්ම අසාධාරණ ඊ타ත්ම මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට නොගැලපෙන දේවල් ගොඩක් සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් මම වෙනුවෙන් නැවත වාරයක් මගේ පැත්තෙන් සමාව ඉල්ලා සිටිනවා හැම දෙනාගෙම. ඉතින් නමුත් සැබෑ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දහමේ සහ උන්වහන්සේගේ දෙවියන් වහන්සේ සැබෑ බලාපොරොත්තුව අපි කවුරුත් උන්වහන්සේගේ දහම අනිත් අයගේ ප්‍රශ්න වලින් අනිත් අයගේ පහත් කිරීම වලින් සහ එක එක දේවලින් ආරක්ෂා කළ යුතු නැහැ. උන්වහන්සේගේ දහම ආරක්ෂා කළ අප එක්කෙනා තුලයි අප එක්කෙනා තුලට ඒ දහම අරගෙන අපි ඒක පිළිපැද්දොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ දහම ආරක්ෂා කරන්න. ක්‍රිස්තු දහමේ පදනම ඒකයි. ඉතින් ඒ නිසා උන්වහන්සේ නිතරම අපිට කතා කරලා තිබෙන ආකාරයෙන් ලුක්තුමා ග්‍රීක අයට ලිව්වා ඒ අයගේ තිබෙනා වූ තත්වයට තමයි එයා ගොඩක් හොයලා බලලා විස්තර සහිතව දැන් ජේසුස් වහන්සේගේ උපත සම්බන්ධව කොහොමද මුල්ුණේ වගේ දේවල් ලියලා තියෙනවා. ලුක් සුභාරංචි 3 වෙනි පරිච්ඡේදයට ගියොත් අපි 23 වෙනි පදයේ ඉඳලා ජේසුස් වහන්සේ උගන්වන්නට පටන්ගත් කල අවුරුදු 30ක් පමණ වයස්ව සිටිසේක උන්වහන්සේ යෝසෙෆ්ගේ පුත්‍රය මනුෂ්‍ය සිටුවෝය. යෝසෙෆ් හේලිගේ පුත්‍රයාය. ඔහු මත්තාන්ගේ පුත්‍රය. ඔහු ලෙවීගේ පුත්‍රය. ඔහු මෙල්කීගේ පුත්‍රයාය. ඔහු යන්නයිගේ පුත්‍රය. මෙහෙම කියාගෙන ගිහිල්ලා අන්තිමටම ඔහු අවසන් කරනවා 38 වෙනි පදේ ඔහු සෙත්ගේ පුත්‍රයාය. ඔහු ආදම්ගේ පුත්‍රයාය. ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයාය කියලා හිටන් එතනින් මේ පරම්පරාව අවසන් කරනවා ලූක්තුමා. එතකොට අපි දකිනවා දැන් මේක කෙලින්ම මරියතුමීගෙන් ජේසුස් වහන්සේගේ ඉපදීම ගැන යොමු වීමක් කරලා නැහැ. 23 වෙනි පදේ සඳහන් කරලා තිබෙන්නේ යෝසෙෆ්තුමා මුල් කරගෙන. මිනිස්සු හිතුවා ජේසුස් වහන්සේ යෝසෙෆ්ගේ පුත්‍රයා කියලා තමයි එතන පටන් අරන් තිබෙන්නේ. නමුත් මිනිස්සු ඒක නියම ඇත්ත නෙමෙයි. ඒකයි මෙතනින් අදහස් කරන්නේ. මේක ඇත්ත නෙමෙයි. නමුත් මිනිස්සු හිතුවේ එහෙමයි කියන එක තමයි. මොකද පසු කාලීනව ජේසුස් වහන්සේ ගැන මිනිස්සු ඔහු යෝසෙෆ්ගේ පුත්‍රයා නේද කියලා හිටන් මිනිස්සු කතා කරා. ඔහුගේ සහෝදරයෝ අපි දන්නවනේ ඔක්කොම නේද? ඔහුගේ සහෝදරයෝ අපේ අතරනේ කියලා මිනිස්සු කතා කරුවා ජේසුස් වහන්සේ ගැන නේද? නාසරෙත් නුවර. ඉතින් ඒ හින්දා අපි තේරුම් ගන්න අවශ්‍යයි දෙවියන් වහන්සේගේ වචනය තුල තිබෙනා වූ දේවානුභවයේ සත්‍යතාවය මිනිස්යන් එකිනෙකට කතා කරලා ලිව්වේ නැහැ. අන්තර් සම්බන්ධතාවයක් ඕන් අතර තිබුණේ නැහැ. ඕන් දැන හැඳුනුකන් දැන් ලූක්තුමාලා මාර්ක්තුමාලා ඒ වගේම මතෙව්තුමාලා යෝහන්තුමාලා ඔක්කොම දන්නවා. නමුත් දැනගෙන කතා කරගෙන අපි හොඳ වැඩක් දෙමු එකටම කතා කරලා එක විදිහට ලියමු. එහෙම කපටිකම් කෙරුවේ නැහැ. ඒ දැන් තියෙන දේවල් නේද? දැන් ඇවිල්ලා අපි බැලුවොත් මේ පසුගිය කාලේ මහාවංශය ලියනවා. මහාවංශය ලියද්දි දැන් අලුතෙන් ලියනවා. දැන් මේ වර්තමාන කාලයට අයිති දේවල් මහාවංශයට එකතු කරන්න ලියනවා. ඒ ගැන මම දකිනවා මේ කවුද ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහතා එක වීඩියෝ එක කතා කරලා තිබුණා. දැන් මහාවංශයේ ලියන අය පක්ෂවාදීව ලියන්නේ. මොකද මහාවංශයේ ලියන්නේ ඒ කාලේ රජයේ හිටපු රජයට මේ බැල මෙහෙවරකම් කරන අය. එතකොට ඒක ලියවිලු මේ ඊළාම් යුද්ධය ජයග්‍රහණය කරන්න ක්‍රියා කරපු සෙන්පතියා සරත් පොන්සේකා මහත්තයා නෙමෙයි මේ යුද සේනාධිපති ලෙස ඔහුගේ නම නොතියෙන්න ඉඩ තිබෙනවා ගොඩක් වෙලාවට. ඒ වගේ අදහසක් ඔය ඉදිරිපත් කරනවා. ඒකට මහාවංශය ලියද්දී ඉතින් ඒ වගේ අපි දකිනවා අද තමයි ඒ වගේ ඉතා කපටි විදිහට අර ඉතිහාසවල වෙනස් කරලා ගොඩක් අය නමුත් ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් තුළ එදා මේ ජේසුස් වහන්සේගේ ගෝලයන්ට අවශ්‍ය වුණ නැහැ නොවෙච්ච දෙයක් ඉදිරිපත් කරන්න. එහෙමනම් ඒ අය තමන්ගේ ජීවිත පූජා කරන්නේ මේ බොරුවක් ඉදිරිපත් කරලා හැංගිලා හොරෙන් පැනලා ගිහිල්ලා හිටන් තමන්ගේ ජීවිත ආරක්ෂා කරගනිය යාලා. ඕනතරම් ඒකට උන්ට ඉඩකඩ තිබුණා. ඉතින් නමුත් ඕනේ ජීවිතේ පූජා කරන්න තරම් බෙල්ල දෙන්න තරම් නේද? තොටවත සහෝදරයම කියනවා මේ ගෝලයෝ මෙහෙම මැරුණේ කියලා. නමුත් ඔහු ඒක එතෙන්ට ආදාළ කරන්නේ. ඔහුට උවමනා දේ විතරක් එතනින් අරගෙන හරි මේ නින්දිත විදිහට පහත් විදිහට ප්‍රාථමික විශ්ලේෂණයක් විචාරයක් ඉදිරිපත් කරනවා. හරිම කනගාටුයි තොටවත සහෝදරයා ඔබ ගැන ඔබගේ
ඔබගේ දැනුම ඔබ පාවිච්චි කරන්නේ ඊටම පහත් දෙයක් සමාජයට දෙන්න මිසක් බොරු කරන්නේ කොහොමද කියන එක සමාජයට උගන්වන්න මිසක් සැබෑ දේ ආත්මික දේ සමාජයට දෙන්න නෙමෙයි. ඔබ බාහිරින් දෙයක් දෙයි සමාජයට. නමුත් බාහිරයක් නෙමෙයි අධ්‍යාත්මිකත්වයක් මනුෂ්‍ය අධ්‍යාත්මික මිනිසෙක්ව හදන්න තමයි ශුද්ධ ලියවිල්ල සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තිබෙන්නේ. හරි ඒ නිසා අපි දකිනවා ශුද්ධ ලෝක සුභාරංචි මේ වාගේ මනුෂ්‍යයන්ගේ පැත්තෙන් ගත්තම අන්තිමට ආදම්ට එනකම්ම එතන පරම්පරා ඉදිරියට ගෙනියලා තිබෙනවා. එතකොට ජේසුස් වහන්සේ සැබෑ මිනිසෙක් කියන එක තමයි ශුද්ධ ලෝකතුමාට ඉදිරිපත් කරන්න අවශ්‍ය වුණේ. උන්වහන්සේ සැබෑ දෙවියන් වහන්සේගේ පුත්‍රය කියන එක අප මැද්දේ තියෙනවා වාගේම සමාජයේ මැද්දේ තිබුණා වාගේ ඇත්තම උන්වහන්සේ පොළොවේ ජීවත් වුණේ සැබෑ මිනිසෙක් ලෙස කියන එකයි ලෝකතුමාට. ඒ නිසා තමයි ලෝකතුමාගේ සුභාරංචියේ සංකේතය මිනිසයාගේ සංකේතයක් ඉදිරිපත් කරලා තිබෙන්නේ. හොඳයි අපි ඊළඟට යනවා හතරවෙනි සුභාරංචියට යොහන් සුභාරංචියට අපි යනවා. දැන් යොහන් සුභාරංචිය ගත්තම යොහන් සුභාරංචිය ලියලා තිබෙන්නේ මුළු ලෝකේ හැම මිනිසෙකුටමයි ඒක යොමු කරලා තිබෙන්නේ. සෑම මිනිස්සු කොට්ටාසයකට හැමකට. ඒ කියන්නේ යොහන් තුමාගේ අවශ්‍යතාවය බලාපොරොත්තු වුණා මේ ලෝකයේ ජීවත් වෙන හැම මිනිසෙකුටම දෙවියන් වහන්සේව ඕන. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ගැලවුම්කාර ලෙස හැම මිනිසෙකුටම අවශ්‍යයි. එසේ ඒ මිනිසයා තමගේ ජීවිතයට යේසුස් වහන්සේව ගැලවුම්කාර ලෙස පිළිගත්තොත් තමයි මිනිසයාට සදාකාල ජීවනයේට ස්වර්ග රාජ්‍යයට එහෙම නැත්නම් දේව රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන්කම තිබෙන්නේ කියන එක යොහන් තුමාට ප්‍රකාශ කරන්න අවශ්‍ය වුණා. ඒකට හොඳම දේ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ එකම දෙවියන් වහන්සේ කියන එක මිනිසයාට ඒ සැබෑ යථාර්ථය ඉදිරි උලුප්පල දක්වලා සුභාරංචියක් ලියන එක කියන එක ඔහු තේරුම් ගත්තා. ඉතින් ඒ හින්දා ඔහු මේ දේවල් ඔක්කොම කල්පනා කරගෙන ඔහු ඇත්තටම පත්මොස් දූපතේ සිරගතව සිටි කාලයක්. ඉතින් එවැනි ඊටමත්ම තනියම හිටපු පුද්ගලයෙක්. ඉතින් මේ කාලය තුල දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ ජීවිතයට බොහෝ දේවල් කතා කරලා තිබෙනවා. එතකොට යොහන් තුමා මේ සුභාරංචිය මෙසේ ලියනකොට මේ සුභාරංචියේ සංකේතය තමයි රාජාලිය. සුභාරංචියේ සංකේතය රාජාලියෙකුගේ සංකේතයක් තිබෙන්නේ. එතකොට රාජාලිය කියන එකේදී අදහස් කරන්නේ මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රියාපිළිවෙල ඇත්තෙන්ම අදහස් කරන්නේ. එතකොට රාජාලිය ගත්තම අපි ඒ රාජාලිය ඊටාත්ම ඉහළට නගිනවා ආකාශය අපි දකිනවා. සමහර අය මේ අපි බිම ඉඳලා බලද්දී ඈත චූටි තිතක් වාගේ තමයි පේන්නේ නේද? එහාට මෙහාට යන තිතක් වාගේ. ඉච්චර ඉහළට මේ රාජාලියට ගමන් කරන්න පුළුවන්. එතකොට රාජාලිය ඊතරම් ඉහළට නැගලා හිටන් එයා මොකද කරන්නේ? එතන ඉඳලා එයාට හොඳ දැක්මක් පෙනුමක් තියෙන පුදුමාකාර පෙනුමක් මේ පොළොවේ පඳුරු අස්සේ තනකොළ අස්සේ ගමන් කරන සර්පයින්ව කුඩා හාවුන්ව ඔහුට දැහැ ගන්න පුළුවන්. ඒ රාජාලියට දැහැ ගන්න පුළුවන් හැම කුඩා සතෙක්වම රාජාලියට පේනවා. එච්චර උඩ ඉඳගෙන ඉතාම තියුණු දැක්මක් රාජාලියට තිබෙනවා. එතකොට ඊළඟ කාරණේ තමයි එයා එතන ඉඳලා ඊගහක වේගයෙන් පොළොවට විදිනවා. විදලා හිටන් අර ගොදුර දැහැගෙන යනවා එයා. ඉතින් ඒක තමයි රාජාලියාගේ ක්‍රියාකාරීත්වය අපි බැලුවොත්. ඒකට යේසුස් වහන්සේ මොකද කරන්නේ? යේසුස් වහන්සේ ස්වර්ගයට ගිහිල්ලා ඉන්නවා. ඒ වාගේම ඇසිපිය ගහන ක්ෂණිකයෙන් උන්වහන්සේ නැවත වලාකුළු මතට ඇවිල්ලා පොළොවේ උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන අය සහ මේ වෙනකොට උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙලා මරණයටපත් වෙලා ඉන්නා අයගේ ශරීරයන් කුණු වෙනා ශරීරයන් නැවත මහිමවත් ශරීරයන් ලෙස උත්පාදනය කරලා උන්වහන්සේ ස්වර්ගයට රැගෙන යනවා. ඉතින් මේ රාජාලියගේ ක්‍රියාවේ කොහොමද යේසුස් වහන්සේට ඊටමත් ගැළපෙන්නේ කියන එක ඔබ නිකන් බලන දැන් මේවා ඈත අතීතයේ ඉඳලා ඇවිල්ලා දැන් මේ එකක්වත් දන්නේ නැති කාලයක තමයි දාන් ගෝත්‍රයට රාජාලියාව දීලා තිබෙන්නේ. ඉතින් ඒ හින්දා අපි තේරුම් සංකේතාත්මක සුභාරංචි විවරණයේ එක වීඩියෝ එකේ අපි කතා කරුවා ඇත්තෙන්ම දාන් ගෝත්‍රයේ සංකේතය රාජාලියා කියන එක. එතකොට ඒ ගෝත්‍රයට ඒ රාජාලියා යන නම මේ සංකේතය ලැබිලා තිබෙනවා. ඒ එදා ඈත අතීතයේ ඉඳලම මේ සුභාරංචි වල තිබෙනා වූ සත්‍යතාවයන් දෙවියන් වහන්සේ పూర్ව ඡායාවන් ලෙස තබලා තමයි ගෙනල්ලා මේ ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා දේව වචන නිතරම කියනවා මම දෙවියන් වහන්සේ මම పూర్වයේ සිද්ධ වූ දේ කියන්නා වූ දැන් ඒක සිද්ධ කරන්නා වූ මතුත් සිද්ධ වෙන දේ ප්‍රකාශ කරන්නා වූ සහ ඒ දේ සම්පූර්ණ කරන්නා වූ තැනන් වහන්සේ කියන එක. ඉතින් ඒ හින්දා උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය එහෙමයි. උන්වහන්සේ නිකන් හදිස්සියේ මට මේක කල්පනා වුණා එහෙම
නෙමෙයි මේ ශුද්ධ ලියවිල්ල දීලා තිබෙන. ඉතාමත්ම සැලසුම් සහගතව ඒක අතීතයේ මෙන්න ඒකේ පූර්ව ඡායාවන් ඉදිරිපත් කරලා ඒක තමයි මේ සම්පූර්ණ වීම සම්බන්ධව කියලා තියෙන. ඒ නිසා අපි දකිනවා යොහන් සුභාරංචි සංකේතය රාජාලියා කොහොමද යේසුස් වහන්සේට ආදේශ වෙන්න කියන එක මම ඔබට ඉදිරිපත් කරුවා. එතකොට මෙතනදී යොහන් තුමා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ වාක්‍යano කියන එක, වාක්‍යano කියන්නේ දෙවියන් වහන්සේ කියන එක යොහන් තුමා ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ යොහන් තුමාගේ දේවලටත් තොටුවත්ත සහෝදරයා නොඑක ආකාර බොරු විග්‍රහයන් ඉදිරිපත් කරනවා. ඉතින් එයා විතරක් නෙමෙයි තව බොහෝ අය ඉදිරිපත් කරපුවා එයා හොයාගෙන තමයි ඔය ඉදිරිපත් කරන්නේ. එයා විශේෂයෙන් හොයාගත්තුවා නෙමෙයි. ඔයා කියනවා ඔක්කොම දැනට අවුරුදු 20 30 40 50 සමහරට අවුරුදු 100 200කට ඉස්සරලත් මිනිස්සු ඉදිරිපත් කරා. ඒ වගේම මුල් සතවර්ෂ වලට ගියොත් ඒ කාලෙත් ඔය ඥානවාදී අය මේ ඥානවාදීන් ඒ වගේම අදේවවාදීන් මේ කණ්ඩායම ඕවා ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් ඒ හින්දා අලුත් දේවල් නෙමෙයි ඕවා. නමුත් මම කියන්න කැමතියි ඔය එක දෙයක් ඉදිරිපත් කරුවා අද වෙනකන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ ලියවිල්ල ශුද්ධ බයිබලය නැති කරන්න වහන්න කාටවත් පුළුවන් නේ. යක්ෂයා නොඑක් මනුෂ්‍යයන්ව පාවිච්චි කරලා ගොඩක් උත්සාහ කරනවා. නමුත් ඒක කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ කියන එක අපි දකිනවා. ඉතින් ඒ හින්දා අපි වීඩියෝ දික් වෙන හින්දා මෙතනින් වීඩියෝ අවසන් කරමු. සුභාරංචි 4 සංකේත ඉදිරිපත් කරලා ඒ සංකේත කොහොමද ඒ සුභාරංචිත් එක්ක ආදේශිත වෙන්නේ ගැලපෙන්නේ කියන එක අපි කතා කරා. මම විශ්වාස කරනවා ඔබට ඒක පැහැදිලිව ඇති. ඔබට පැහැදිලි දැනක් තියෙනවා ඔබ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම තවදුරටත් ඒක අවශ්‍ය වන ආකාරයට ඔබට පැහැදිලි කිරීමක් කරන්න මම සූදානම්. ඉතින් ඔබට ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එක නරඹුවට, ඒ වගේම ඇහුවට. ඔබ තවත් අයතර බෙදා අරින්න ඔබට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් කියලා ඔබ විශ්වාස කරනවා නම් මම විශ්වාස කරනවා අපිට පරම්පරාගත කිතුණුවන් නොවි සම්ප්‍රදායික කිතුණුවන් නොවි අපි දෙවියන් වහන්සේත් එක්ක ස්ථිර ඇදහිල්ලේ කිතුණුවන් ලෙස ඉදිරියට ගමන් කරන්න අපි මේ ඉගැන්වීම් තුළින් ශක්තිමත් වෙමු කියලා ඔබෙන් ඉල්ලා සිටිමින් ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සැමට ආශිර්වාදමත් ප්‍රීතිමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. ඔබට, ඔබේ පවුලට, ඒ වගේම ඔබේ සභාවට, ඔබේ සියලු සේවයට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා. ස්ක්‍රිප්චර් වර්ඩ් නාලිකාවෙන් ඔබට සුබ පැතුම්. දෙවියන් වහන්සේට ස්තුති වේවා.